සුනන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සත්
වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මේ උතුම් වූ පූජනීය විහාරස්ථානයෙහි අති ගෞරවනීය විහාරාධිපති මුළු මහත් ලෝකයාම තමන්ගේ මිහිරි හඬින් ධර්මයෙන් සංසිඳුවමින් ලක්දිව ලෝකයේ බොහෝ රටවල් වල බොහෝ දෙනෙකුට මිහිරි හඬින් දහම් දෙසන විචිත්‍ර ධර්ම කතික අවසරයි මස්සැන්නේ විජිත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාකාමී කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා පින්වත්නි මම මාතෘකා කරගන්නට අදහස් කරගත්තා ධම්මපද පාළියේහි එන විශේෂ ගාථා රත්නයක්. පාපෝපි පස්සති භද්‍රං යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත පාපෝ පාපානි පස්සතු. භාග්‍යවතුන් වහන්සේ ඊටාම වටින කරුණක් අවස්ථාවක් මූලික කරගෙන උන්වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයෙක් තමයි අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ. කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරලා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායක වෙන්න වරම් ලැබුවා. මහා ශ්‍රද්ධාවක් තිබිච්ච උපාසකයෙක්. අනේපිඩු සිටුතුමා
පින්වත්නි තමන්ගේ මාලිගාවේ හැමදාම භික්ෂුන් වහන්සේලා 500 නමක් වඩම්මවලා දන් පූජා කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ සමහර දවසට වඩිනවා. සමහර දවසට භික්ෂුන් වහන්සේලා වඩිනවා. මේ අනේපිඬු සිටුතුමාගේ මාලිගාවේ සතරවෙනි වාහල් කඩට අධිග්‍රහිතව හිටිය එක්තරා දෙව්දුවා. ඇය මිත්‍යා දෘෂ්ටිකයි. පින්වත්නි මේ මාලිගාවට භික්ෂුන් වහන්සේලා වඩිනවට මෑයගේ මනාපයක් නැහැ. මොකද මෑයට හැමදාම මේ මාලිගාවේ ඉඳලා භික්ෂුන් වහන්සේලා වඩිනකොට බිමට බහින්න වෙනවා. මේ කෑට ලොකු කරදරයක්. ඒ කරදරයක් කියලා හිතන්නේ. මිත්‍යා දෘෂ්ටික නිසා. නැත්තම් ආර්ය සංඝරත්නය වෙනුවෙන් ඉන්න අසුනින් නැගිටලා ගරු කරා අප්‍රමාණ කුසල් ඒ කිනාට සිද්ධ වෙනවා. ඊතරම් කුසලයක් උපදව ගන්න තරම් සිහියක් මෑට නැත්තේ මොකක් නිසාද? මේකේ මිත්‍යා දෘෂ්ටිකත්වය නිසා. මිත්‍යා දෘෂ්ටිකයන්ට තමන්ගේ බාල බව නිසා පිංගුතුනි ජීවිතෙන් ගැලවෙන්න අවස්ථාවක් තිබුණා. ඒ මහා ලාභය පවා පිංගුතුනි ඔවුන් මගහරව ගන්නවා. පිංගුතුනි මිත්‍යා දෘෂ්ටිකයන්ට ලැබෙන අලාභය. තමන්ගේ ජීවිත කාලයේම ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා කොයි තරම් ඇසුරු කළත් පින්වත්නි ඒකින් ලාභයක් ඒ කිනාට ලබා ගන්න ඉඩක් නැහැ. ඒ සම්මාදිට්ඨික අදහසක් නැති නිසා. දැන් මෙය අකමැති වුණාට මේකට විරුද්ධ වෙන්න බෑ. ඇයි දන් දෙන්නේ මෑ නෙවෙයිනේ. දන් දෙන්නේ අනේපිඬු සිටුතුමා. පිටුතුනි මේ පාපී බාල පුද්ගලයන්ගේ ළඟ තියෙන එක ලක්ෂණයක් තමයි තමන්ගෙන් යම්කිසි තමන්ට කරදරයක් වෙනකොට ඒ කරදරේදී තමන් කාගෙන් හරි පරිගන්න ඕන නම් ඒකට හොඳම අවස්ථාව එළඹෙනකම් බලාගෙන ඉන්නවා. ඒක මේ බාලයාගේ ළඟ තියෙන බාල ගතිය. හැබැයි යම් කිසි වෙලාවක ඉඩක් ලැබුණොත් ලැබෙන අවස්ථාවෙම ප්‍රයෝජනෙ ලබලා තමන් ඒ පාපෙහි ඇලෙනවා. දැන් මේ නිවසට සංඝරත්නය වඩින එක මෑට නවත්තන්න බෑ. හැබැයි අවස්ථාවක් එනකම් බලාගෙන හිටියා.
පිංගුතුනි පව්කාරයන්ට පව් කරගන්න ගියාම ඒ පාපී පුද්ගලයන්ට අදාළ පසුබිම කර්මයේ විසීම සකස් කළ දෙනවා. පින්වත්නි අනේපිඬු සිටුතුමා අපේ පින්වතුන්ට මතක ඇති එක කාලෙක දුප්පත් වුණා. පෙර කුසල කර්මයක් නිසා දුප්පත් වුණා. අනේපිඬු සිටුතුමා මේ දුප්පත් වෙලා ඉන්න කාලයක් බලලා මේ දෙව්දුව සිටුතුමාගේ ළඟට යනවා. එහෙම ගිහිල්ලා සිටුතුමාගේ මාලිගාවේ තමන් ඉන්න කාමරේ ඉහළ අහසේ දිව්‍ය රශ්මී හිදුවගෙන සිටුතුමාට මෙන්න මෙහෙම කතා කරනවා. සිටුතුමනි, මම තමයි ඔබගේ සතරවෙනි වාහල් කඩට අධිග්‍රහිතව ඉන්න ආරක්ෂක දෙවියෝ. සිටුතුමනි, මම මේ ආවේ ඔබට බොහොම වටින කරුණක් කියලා යන්න. සිටුතුමනි, ඔබතුමා තමයි මේ සැවැත් නුවර හිටපු ප්‍රධාන ධනපතියා. නමුත් බලන්න, අද ඔබතුමා මේ සැවැත් නුවර ඉන්න දුප්පත්ම සිටුවරයා බවට පත් වෙලා. සිටුතුමනි, දන්නවද ඔබතුමාට ඔය වගේ තත්ත්වයක් උදා වුණේ මොකක් නිසාද කියලා? සිටුතුමනි, කාට හරි යම්කිසි කෙනෙකුට ණයක් දුන්නොත් ඒ ණය නැවතත් ලැබෙනවා, හැබැයි පොලියකුත් එක්ක. හැබැයි සිටුතුමනි, මතක තියාගන්න, මේ ශ්‍රමණයන්ට දන් දෙන ඒවා ආයේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේ බාල මිනිස්සුන්ගේ ළඟ තියෙන ස්වභාවය. බාල මිනිස්සුන්ගේ ළඟ තියෙන ස්වභාවය තමයි ඒ බාලයා තවත් කෙනෙක් පාපෙහි යොදවනකොට, පින්වතුනි, ඒ පාපේ යොදවන පුද්ගලයාට ඊටාම හිතවත්ව තමයි ඒ පාපේ යොදවන්නේ. කියන්නේ පෞකාර මිනිස්සුන්ගේ ළඟ තියෙන ලක්ෂණය. දැන් බලන්න, සිටුතුමාට කියනවා, සිටුතුමනි, ඔබතුමා තමයි මේ නගරේ හිටපු ධනවත්ම සිටුවරයා. දැන් අද දුප්පත්ම සිටුවරයා වෙලා. දැන් බලන්න, හිතවත් වෙලා කියන්නේ. ඒකට හේතුව කියන්නේ මේ හාමුදුරුවන්ට දන් දෙන නිසා කියලා. මන පෞකාර මිනිසුන්ගේ ඒ පාපී අදහස ඉටු කරගන්න කොයිතරම් වෑයම් කරනවද කියලා. අපේ පැරැන්නෝ කියන කතාවක් තමයි, අතීතයේ විදේශ රටවල් වලින් මේ ලංකාවට සුරාව පුරුදු කරනකොට, ඒ සුරාව පුරුදු කරන කාලේ
මේ ලංකාවේ නොයෙක් තැන්වල සුරාසැල් හදලා මිනිසුන්ට නිකන් තමයි සුරාව දීලා තියෙන්නේ. එහෙම තමයි සුරාව පුරුදු කරලා තියෙන්නේ. දැන් බලන්න අද කාලේ වුණා විවිධ මත්ද්‍රව්‍ය වලට මේ මිනිස්සු පුරුදු වෙන්නේ. ඒ පුරුදු වෙන කෙනාට ඉස්සර වෙලාම මත්ද්‍රව්‍ය ලැබිලා තියෙන්නේ නිකන්. එක්ක අසත්පුරුෂ යාළුවෙක් ওই වගේ කෙනෙකුගෙන් නිකන් ලැබෙන්නේ. අන්තිමට ඇබ්බැහි වුණාම තමන්ගේ මුළු සේසතම විකුණගෙන තමයි ඒව ලබා ගන්න. මේක තමයි බාල මිනිස්සුන්ගේ බාල ලක්ෂණය කියලා කියන්නේ. දැන් මේ දෙව්දුවත් අනේපිඩු සිටුතුමාට කියන්නේ හරියට හිතවත් වෙලා. සිටුතුමනේ ඔබතුමා තමයි මේ සවැත් නුවර හිටපු ධනවත්ම සිටුවරයා. අද ඔබ දුප්පත්ම සිටුවරයා. ඇයි ඒ? ඔබතුමා මේ ශ්‍රමණයන්ට දන් දෙන නිසා. දැන් ඔය දන් දෙන එක නතර කරලා සිටුතුමනි ඔබතුමා තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න ව්‍යාපාර ටික දියුණු කරගන්න උත්සාහ කරන්න කියලා අවවාද කළා. දැන් බලන්න මේක කොච්චර විශේෂ අවස්ථාවක්ද කියලා. දැන් මේ සිටුතුමාට මේ පණිවිඩය කිව්වේ කවුද? දෙව්දුවා. දෙවියෙක් කියලා පණිවිඩය කිව්වේ. හැබැයි මේ දෙවියා කාගේවත් ඇඟට ආවේශ වෙලා නෙවෙයි. ප්‍රකෘති දේව රූපේම තමයි ඇවිල්ලා කිව්වේ. දැන් අද කාලේ බලන්න සමහර දෙනෙක් මේ දේවාලවල් වල මිනිසුන්ට ආරූඪ වෙලා සාතර කියනවා. අපි පින්වතුන් කල්පනා කරලා බලන්න ඔය තැන් වලින් කියන සමහර කතා අහලා මිනිස්සු කොයිතරම් නම් මේ මිත්‍යා දෘෂ්ටියට පැටලිලා තියෙනවද? සමහර ලාවට මම දැකලා තියෙනවා තමන්ගේ රෝග සුවපත් කරන්න කියලා ඒ දේවල් වලින් උපදෙස් දෙනවා සත්තු මරන්න. තමන්ගේ පූර්ව භවයේ කර්මයක් තියෙනවා. ඒ කර්මය තවත් සතෙකුගේ පිටින් දාලා ගෙවනවා කියලා කුකුල්ලු මරනවා, එළුව මරනවා. සමහර බෞද්ධ පිරිස් පවා මේවට හරියට අහු වෙලා පව් කරගන්නවා. දැන් අපේ පින්වතුන් බලන්න ඔය පණිවිඩය කියපු දෙවියා පේන්න මේ මනුස්සයන් ළඟට ඇවිල්ලා කිව්වේ නෑ. කොහේ හරි දේවාලයක කාග හරි ඇඟට ආරූඪ වෙලා තමයි ඔක කියලා තියෙන්නේ. නමුත් පින්වතුනි ඒ සැබෑවටම දෙවිවරු නෙවෙයි. ඒ තැන්වල ඉන්නේ පංසු පිසාච කියලා ප්‍රේතයෝ කොට්ටාශය. ඒ ප්‍රේතයන් තමයි එහෙම පිරිස්ව ඒ පාපයන් යොදවන්නේ. මම මේ කාරණාව අපේ පින්වතුන්ට මෙතන මතක් කරේ ඒ ආරූඪෙන් කියන කතාව අහලා මිනිස්සු මේ තරම් නොමගට යනවා නම් ඒ වචනේ පිළිගන්න. අපේ පින්වතුන් හිතන්න ඔය වගේ අහසේ දෙවියෙක් පහළ වෙලා තමන්ගේ දිව්‍ය රශ්මිය විහිදුවගෙන සැබෑවටම පින්වතුනි යම් මිත්‍යා දෘෂ්ටියක් කිව්වොත් පින්වතුනි හිතන්න අපේ ලංකාවේ කී දෙනෙක් නම් මේ මිත්‍යා දෘෂ්ටියේ වැළඳගනීද? බොහෝ පිරිසක් ඒකේ වැළඳගනී. ඇයි? මේ අහසේ දෙවි කෙනෙක් පහළ වෙලා දිව්‍ය රශ්මිය විහිදුවගෙන කියන්නේ.
නමුත් එදා අනේපිඩු සිටුතුමා කොයිතරම් ශ්‍රද්ධාවන්තයෙක්ද කියලා කියනවනම් අනේපිඩු සිටුතුමා අර දෙව්දුවට කියනවා නුඹ නෙවි නුඹ වගේ 100ක් නුඹ වගේ 1000ක් නුඹ වගේ ලක්ෂයක් දෙවිවරු ඇවිල්ලා අහසේ ඉඳලා මට ওই කතාව කිව්වත් මම දන් දෙන එක නුඹලා කාටවත් නතර කරන්න බෑ කියලා දෙව්දුවට කියනවා. බන්න කොයිතරම් අභීත ප්‍රකාශයක්ද. පින්වත්නි එදා අනේපිඩු සිටුතුමා මේ දෙව්දුවට කියනවා එක මොහොතක් මෙහි ඉන්න එපා. මේ දැන්ම මේ මොහොතේම මගේ මේ මාලිගාවෙන් පිට වෙලා යන්න කියනවා. නුඹ වගේ පෞකාර අදහස් තියෙන මිත්‍යා දෘෂ්ටිකයෝ මගේ මාලිගාවට එපා කියලා මාලිගාවෙන් එළවනවා. දැන් ඉතින් ඇයට යන්නේ නමක් නෑ. ඇය නොයෙක් දෙවිවරු ළඟට ගියා. නගරාරක්ෂක දෙවියෝ ළඟට යනවා, චාතුම් මහරජක දෙවියෝ ළඟට යනවා, ශක්‍ර දෙවියෝ ළඟට යනවා. ඔය හැම දෙවියෙක්ම ගිහිල්ලා කියන්නේ පුළුවන් නම් මට අනේපිඩු සිටුතුමාව හිතවත් කරලා දෙන්න. මොකද දැන් ඇයට යන්නේ ඉන තැනක් නෑ. පින්වත්නි මේ වෙලාවේ ශක්‍ර දෙවියෝ උපායක් කියනවා. ඒ උපාය පාවිච්චි කරලා පින්වත්නි එදා අර දෙව්දුව අනේපිඩු සිටුතුමාව හිතවත් කරගත්තා. නමුත් සිටුතුමා කියනවා නුඹ මට නෙමේ දොස් කිව්වේ භාග්‍යතුන් වහන්සේට. නුඹ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිලා සමාව ගන්න භාග්‍යවතුන් වහන්සේ සමාව දුන්නොත් මම සමාව දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියාම භාග්‍යවතුන් වහන්සේගේ සමාව ගන්නකොට භාග්‍යවතුන් වහන්සේ දා මෙන්න මේ ගාථා රත්නය ඇයට දේශනා කරනවා. පාපෝපි පස්සති භද්‍රං යාව පාපංන පස්සති. මේ පව් කරන බාලයා පව් කරන කාලයේදී තමන් පව් කරන කාලේ තමන් කරන පව තමන්ට එවෙලේ විපාක දෙන්නේ නැත්තම් ඒ පව්කාර කෙනා කවදාවත් පව් කරාම හොඳක් වෙන්නේ නැහැ. පව් කරාම නරකක් වෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඒ තමන්ට කරපු පව් විපාක දුන්නේ නැහැනේ. කරපු පව තමන්ට දුකක් වුණෙත් නැහැ. අපි උදාහරණයක් ගමු. ඔන්න කෙනෙක් ඉන්නවා සුරාව විකුණන, මත්ද්‍රව්‍ය විකුණන. මේ මිනිස්සයා දැන් මත්ද්‍රව්‍ය විකුණලා ලොකු මුදලක් හම්බ කරනවා. පිටුතුනි කල්පනා කරලා බලන්න මේ මිනිස්සයා තමන්ට මේ තරම් ධනෙ ලැබෙද්දී කවදාවත් හිතනවද මේ මත්ද්‍රව්‍ය විකුණන එක නරක වැඩක් කියලා? පවේ ආදීනව පිළිගන්නේ. ඇයි? ඔහුට ඒක විපාක දෙන්නේ නැති නිසා. අපි තුන් මිනිස්සෙක් සතෙක් මරනවා. අදත් සතෙක් මරනවා, හෙටත් මරනවා, අනිද්දාත් මරනවා. මේ මිනිස්සයා සත්තු මරුවට කවදාවත් ඒ මරපුට පස්සේදී විපාක ලැබෙන්නේ නැත්තම්
මේ මිනිසයා කවදාවත් පිළිගන්නවද සත්තු මැරුවම පව් සිද්ධ වෙනවා කියලා? පිළිගන්නේ. ආන් ඒ බාල පිරිස ඒ පෞකාර මිනිස්සු පාපේ ආදීනවේ තීරුම් කරගන්න නැති නිසා පින්වත්නි ඒ මිනිසයා තව පව් කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යදාච පච්චති පාපං යම් දවසක ඔය පව් විපාක දෙනවා. ඒ විපාක දෙන දවසට පින්වත්නි එදාට ඒ මිනිසයා බොහෝ ශෝකයටපත් වෙනවා. තමන්ට පව විපාක දෙනකොට එදාට තමන් බොහෝ ශෝකයටපත් වෙනවා. පින්වතුනි මම මේ කාරණාව අද අපේ පින්වතුන්ට මතක් කරේ බලන්න පින්වතුනි සමහර වෙලාවට සමහර මිනිස්සු ඔය පව විපාක දෙන්නේ නැති නිසා කොච්චර පව් වලට අභියෝග කරනවද? මම සමහරලාට අහලා තියෙනවා. එහෙම පව් වලට අභියෝග කරන මිනිස්සු මේ සංසාරයට අභියෝග කරන මිනිස්සු උදාහරණයක් කිව්වොත් සමහර කෙනෙක් මෙහෙම කියනවා. සමහර කෙනෙක් කියනවා මම සිරීපාද කන්දේ සුරාපානය කරලා ආපු කෙනෙක්. එහෙම කියනවා. මම සිරීපාද කන්දේ සුරාපානය කරලා ආපු කෙනෙක්. මම ඔය පින්පව් පිළිගන්නේ. ඔය සුගතිය දුගතිය කියන එක මම පිළිගන්නේ නැහැ. ඔය මිනිස්සු හදාගත්ත ඒවා තමයි පින්පව් සුගතිය දුගතිය අපාය දිවි ලෝකේ කියන ඒවා මං ඕවා පිළිගන්නේ නැහැ. එහෙම කිය පින්වතුනි සමහර අය මම දැකලා තියෙනවා මේ තමන් යන සංසාරයට අභියෝග කරනවා. තමන්ගේ කර්මවලට තමන් අභියෝග කරනවා. කොමන් සිරීපාදේ කන්දේ මෙහෙම කරලා ආවා. කො මට කිසිම දෙයක් උනේ නෑනේ දැන් මේ වෙනකන්. නමුත් පින්වතුනි ඒ පෞකාර මිනිස්සු එහෙම පව් වලට අභියෝග කළාට පින්වතුනි ඒ පෞකාර මිනිස්සු නොදන්න පව් වලට අභියෝග කරපු ඔයිට වඩා අයගේ කතා පින්වතුනි අපි දන්නවා. පව් වලට අභියෝග කරපු මිනිස්සුන්ගේ ඔයිට වඩා දේ කතා පින්වතුනි අපි දන්නවා. හොඳම උදාහරණය තමයි පින්වත්නි දේවදත්ත හාමුදුරන්ගේ කතාව. දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනි මතක ඇති ගිජුකුළු පව්වට නැග්ගා. දේවදත්ත හාමුදුරුවෝ ගිජුකුළු පව්වට නැග්ගේ මොකටද? බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරලන්න. එදා දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ හිසට ගලක් පෙරලලා ගිජුකුළු පව්වෙන් බැහැලා පින්වතුනි නිරුපද්‍රිතව උපද්‍රවයක් නැතුව ගිජුකුළු පව්වෙන් බැහැලා දෙව්රම් තමන්ගේ විහාරයට ගියේ. එතකොට බලන්න මේ
දේවදත්ත හාමුදුරු ගිජුකුළු පව්වට නැගලා බුදුහාමුදුරන්ගේ හිසට ගලක් පෙරලලා ගලෙන් බැහැලා ගියේ. පින්වතුනි ඔය තරම් මහා පෞකාර ක්‍රියාවක් කරලා දේවදත්ත හාමුදුරුවෝ ගිජුකුළු පව්වෙන් බැහැලා ගියා නම් ඒ දේවදත්ත හාමුදුරුවන්ට වැලි කැටයක තරම් කිසිම අකුසල කර්මයක් නොවුනා නම් අනතුරක් නොවුනා නම් එන මේ අද මේ සුරාපානය කරලා සිරීපාද කන්ද නැගල බැහැලා අභියෝග කරන මිනිසුන්ගේ අභියෝගය මොන අභියෝගයක්ද? ඒවා අභියෝගත් නෙවෙයි ඇත්තටම. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ එතනින් එහා පැත්තට පව් කරන එක නතර කරෙත් නෑ. භාග්‍යතුන් වහන්සේට නාලාගිරි ඇතා එව්වා. දුනුආයන් එව්වා. කරන්න පුළුවන් හැම පැත්තකින්ම කර්ම කරගත්තා. පින්වතුනි දැන් දේවදත්ත හාමුදුරුවෝ කොහෙද ඉන්නේ? අරතරම් පව් වලට අභියෝග කර කර පව් කරපු දේවදත්ත හාමුදුරුවෝ දැන් කොහෙද ඉන්නේ? අවීචි මහා නිරේ. දේවදත්ත හාමුදුරුවන්ගේ නමින් වෙනම නිරයක් ඇදිලා. යොදුන් 100ක් උසයි යොදුන් 100ක් පළලයි. මේ නිරේ. මේ කාමරේ යකඩ වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. යකඩ කාමරේ ඉහළ කොටස පසාරු කරගෙන දේවදත්ත හාමුදුරගේ හිස කන් වලට යනකන් හිර වෙලා. යකඩ පොළව පසාරු කරගෙන මේ ගොප්පැටය ළඟට යනකම් පාදයන් දෙක හිර වෙලා. යකඩ බිත්ති දෙක පසාරු කරගෙන අත් දෙක මැණික් කටුව ළඟට යනකම් හිර වෙලා. ඉහළ පැත්තෙන් ගිනි ජාලාවක් එනවා දෙපතුලෙන් මතුවෙනවා. දෙපතුල පැත්තෙන් ගිනි ජාලාවක් එනවා හිසින් මතුවෙනවා. දකුණු අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා වම් අතින් මතුවෙනවා. වම් අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා දකුණු අතින් මතුවෙනවා. දේවදත්ත හාමුදුරන්ට හැරෙන්නවත් බෑ. ඇයි ඒ වගේ කර්මයක් විපාක දුන්නේ? නිසසලව හිටපු භාග්‍යවතුන් වහන්සේට කරපු කරදර නිසා අද දේවදත්ත හාමුදුරු නිසසලවම දුක් විඳිනවා. දේවදත්ත හාමුදුරු ওই කර්මයේ කොච්චර කල් ගෙවනවද? අන්තර කල්ප 54ක් ගෙවනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. අන්තර කල්ප 54ක් කියන්නේ අති දීර්ඝ කාලයක්. එතකොට බලන්න පින්වත්නි මේ දේවදත්ත හාමුදුරුවෝ අර පව් කරන කාලේ Tamanට ඒ පව් විපාක නොදුන්නු නිසා Taman පව් කරාම මේක දුකක් මේක අයහපතක් කියන එක පිළිගත්තේ නෑ. ඒ නිසා පව් වලට අභියෝග කර කර පව් කළා. හැබැයි දැන් අද මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කරපු අකුසල කර්ම ටික විඳිනවා. ගෙවනවා කෑ ගගහ දුක් විඳින්ද. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආන් ඒ කාරණාවයි. හැබැයි පින්වතුනි දැන් මේ පෞකාර මිනිස්සු පව් කරන කාලේ තමන්ගේ පව තමන්ට විපාක නොදෙන්නේ ඇයි? ඇයි මේ මිනිසුන්ට දැන් අපි සමහරලට මිනිස්සු කියනවනේ හොඳ කරන මිනිසුන්ටයි වරදින්නේ. නරක කරන මිනිසුන්ටම තමයි හරියන්නේ කියලා. එහෙම ධර්මතාවයක් ලෝකේ නෑ.
ලෝකයේ තියෙන ධර්මතාවය මොකද්ද? යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵල. වපුරන බීජයට අනුව තමයි ඵල. හොඳක් කළොත් හොඳක් වෙනවා. කල්යාණකාරී කල්යාණං, නරකක් කළොත් නරකක් වෙනවා. පාපකාරීච පාපකං. ඒක තමයි ලෝකේ ධර්මතාවය. හැබැයි අපිට පෙනුමට පේනවා මේ නරක කර මිනිසුන්ට හරියනවා කියලා. ඒ කිසි විපත්තියක් නැහැ, සැප විඳිනවා. ඒක කොහොමද වෙන්නේ? පින්වත්නි, මේ නරක කරන මිනිස්සු, පව් කරන මිනිස්සු සංසාරේ ඉඳලාම පිනුයි පවුයි දෙකම එකට කරගෙන ආපු පිරිසක්. ඔබ අපි හැම දිනාම සමබරව සංසාරේ පින්පව් කරා. ඒතර මේ ජීවිතේ අපිට පිනක් විපාක දෙනවා, පවත් විපාක දෙනවා. හැබැයි අපි හිතමු අර බාල පෞකාර කෙනාට ඒ ජීවිතේ විපාක දෙන්නේ පූර්ව ජාතියේ කරපු පිනක් නම් ඒ පින පෞකාරයා බාලය වැය කරන්නේ මොකක් කරන්නද? පව් කරන්න. බාලයා තමන්ට සංසාරයෙන් ආපු පිනක් විපාක දුන්නොත් බාලයා ඒ පින් වලින් කරගන්නේ පව්. හැබැයි ප්‍රඥාවන්තයාට පිනක් විපාක දුන්නොත් ප්‍රඥාවන්තයා ඒ පින් වලින් කරගන්නේ තවත් පිනක්. මේක හරියට තේරුම් කරගත්තොත් පින්වතුනි, මේ සමාජයේ කියන කතාව මොන වගේ කතාවක්ද කියලා තේරෙනවා. අපිට සමහරලාට මේ පව් කරන මිනිස්සු ගැන ඇති වෙන්නේ යම් තරහක්. සමහරලාට අපි මේ මිනිස්සුත් එක්ක හරියට කිපෙනවා, ගැටෙනවා. නමුත් මේ කතාව හරියට තේරුම් කරගත්තොත් ඒ පව් කරන මිනිසුන්ට පින්වතුනි අපි හරියට අනුකම්පා කරනවා. මොකද මේ මිනිසයා සංසාරයේ අති දීර්ඝ කාලයක් මේ දුකකට නේද මේ ගමන් කරන්න කියලා. මං අපේ පින්වතුන්ට මතක් කරා මේ පව් කරන මිනිසුන්ට සංසාරයේ කරපු පිනක් විපාක දුන්නම ඒ බාලයා ඒ පින් වලින් කරගන්නේ පව් කියලා. එතකොට මම මතක් කළා පින කියන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ පින්වතුනි, කවුරු හරි කෙනෙක් යම් පවක් කළොත් ඒ පව කරන්නත් උපකාර වෙන්නේ පින. දැන් අපි උදාහරණයක් ගමු. මොන කවුරු හරි කෙනෙක් ගලක් අරගෙන ඈත ඉන්න සතෙකුට විසි කළා ගහනවා. ওই ගල ගිහිල්ලා ඒ සතාගේ හිසට වැදිලා සතා මැරෙනවා. ගැහුවෙත් මැරෙන්නම තමයි. පින්වතුනි, ඔය ගල ගත්තු මිනිසයා ගල අරගෙන අර සතාට හරියටම ගැහුවම ගිහිල්ලා වැදුනා නම් ඒ වැදුනේ සංසාරයේ තිබිච්ච පිනක් නිසා. පිනක් නැත්තම් ඔහුට ඒ හැකියාව වෙන්නේ නැහැ. අපි තවත් උදාහරණයක් ගමු. කවුරු හරි මිනිස්සෙක් ගිහලා තව කෙනෙකුට ගහනවා. අර මිනිස්සේ ගුටි කනවා. අපි තුමුන ගහලා මැරෙනවා කියලා. මේ මිනිසයාට එහෙම ගහන්න කායික ශක්තියක් ආවේ පෙර පිනක් නිසා. පෙර පිනක් නිසා තමයි කායික ශක්තිය ආවේ. එතකොට ඒ පින ඔහු වැය කරේ මොකක් කරගන්නද? පව් කරගන්න. මම අපේ පින්වතුන්ට ඕකට උදාහරණයක් කියන්න. අපි අඟුලිමාල හාමුදුර එක භවයක මිනි මස් කන පෝරිසාදයෙක් වෙලා ඉපදුනා. ඒක තමයි සුතුසෝම ජාතකයේදී. ඒ ජීවිතයේ
මේ පෝරිසාදයා මිනිස්සු මර මිනි මස් කන එක තමයි ඔහුගේ රාජකාරිය. ඔහු මිනි මස් කන්න හරි ආසයි. දවසක් මේ පෝරිසාදයා එක ගහක රුක්ෂ දිවියෙකුට බාරයක් වෙනවා. ඒ තමයි රජවරු 101ක් ගෙනල්ලා බිලි පූජාවක් කරනවා කියලා. ඒ රාජකුමාරවරු ගෙනල්ලා ඔවුන්ගේ හිස කපලා ඒ ලේබලින් මේ නුගරුක්ෂය හෝදනවා කියන එක තමයි පූජාව. දැන් රජවරු 100 දෙනෙක් අල්ලගෙන ආවා. තව එක්කෙනෙක් අල්ලගෙන ඉන්නෝනේ. ඒ තමයි සුතසෝම රජතුමා. සුතසෝම රජතුමා කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේව අල්ලගන්න ඒ තරම් පහසු නෑ. මොකද බෝසතාණන් වහන්සේ සුතසෝම රජතුමා එළියට බැස්සත් පිඟුතුන රියන් ගණනාවක් වට ප්‍රමාණී මහා සේනාවක් ආරක්ෂාවට ඉන්නවා. ඇත් සේනාව, අශ්ව සේනාව, රථ සේනාව, පාබල සේනාව. මෙහෙම සේනාවක් ඉන්නවා. ඒ නිසා අල්ලගන්න පහසු නෑ. නමුත් පෝරිසාදයා දන්නවා රජුව අල්ලගන්න පුළුවන් එකම එක තැනකදී ඒ තමයි නාන පොකුණේදී. පොකුණ වටේට ආරක්ෂාව තිබුණාට පොකුණේ ඇතුලේ ආරක්ෂාවක් නැහැ. ඒ පොකුණ ඇතුලේ තියෙන ජලයනේ. පෝරිසාදයා ඕක දැනගෙන පිඟති හෙට තමයි රජතුමා නාන්න පොකුණට එන්නේ. අද හවස පොකුණට බැහැලා නෙළුම් පත්‍රයකින් හිස වසාගෙන පොකුණට වෙලා ඉන්නවා. කවද වෙනකන්ද? හෙට හවස වෙනකන්. ටික දිගට පැය 24ක් දැන් වතුරට බැහැලා ඉන්නවා. හැබැයි ධර්මයේ සඳහන් කරනවා පින්වතුනි, පෝරිසාදයට ජලයේ සීතලකින් කිසිම ආබාධයක් ආවේ නැහැ කියලා. සීතලකින් කිසිම ආබාධයක් ඇවිල්ලා නැහැ. ඇයි ඒ? හේතුව තමයි මේ පෝරිසාදය එක භවයක මිනිසෙක් වෙලා ඉන්නකොට පිංගුතුනි පසේ බුදුරජාන් වහන්සේ නමක් රාත්‍රී කාලේ සීතලෙන් ඉන්නකොට ඒ පසේ බුදුරජාන් වහන්සේට ගිනි මෙලයක් ගහලා අර සීතල නැති කරගන්න උෂ්ණේ ලබා දීලා තියෙනවා. ආන්ගේ කාරණාව නිසා පෝරිසාදයට පිංගුතුනි වතුරේ හිටියට ජලයෙන් කිසිම ආබාධයක් නැහැ. මම මේ පිංගුතුට මතක් කරේ මං කොහොනේ පව් කරගන්නේ පිං වලින් කියලා. ඒත් ඉදා පසේ බුදුහාමුදුරන්ට දුන්නොත් ඒ උපස්ථානයේ පිනයි මොහොත මේ ජීවිතේ ජලයේ ඉන පිහිටුනේ. ඊළඟ පෝරිසාදය දැන් රජතුමා ආවම කකුල් දෙකෙන් අල්ලගෙන මේ කරේ තියාගෙන පිංගුතුනි වාත වේගයෙන් දිව යනවා. කොහොමද යන්නේ? ඉස්සර වෙලා පාබල සේනාවගේ කර මතට පය තබනවා. දැන් රජතුමාව කරේ තියාගෙන වේගයෙන් පොකුණෙන් නැගලා මුලින් අර පාබල සේනාවේ කර මතින් පය තියෙනවා. ඔවුන්ගේ කරවල් උඩින් ගිහිල්ලා ඊළඟට ඇත් සේනාවේ කර උඩට පය තියෙනවා. ඊට පස්සේදී අශ්ව සේනාවේ කර උඩට පය තියලා රතවල හිස වහලේ උඩ කොටස පය තියලා පිංගුතුනි රජතුමාවත් අරගෙන කැලේට දිව්වා. අර සේනාව හැරෙනකොට පෝරිසාදය දුවල ඉවරයි. ඊතරම් තේජවන්ත කයක් තිබුණා පෝරිසාදයට. අපි පිංගුතුන් දන්නවද පෝරිසාදයට ওই වගේ අයෝමය කයක්, තේජවන්ත කයක්, ශක්තිමත් කයක් ලැබුණේ මොකක් නිසාද කියලා? පෙර එක්තරා භවයක
පිංගුතුනි බුද්ධ ශාසනයක එක්තරා පසේ බුදුරජාන් වහන්සේලා පිරිසකට කිරිබත් වගේක් දන් දීලා. ඔය කිරිබත් දානය කියලා කියන්නේ පිංගුතුනි මේ තේජවන්ත බවක් කයක් ලැබෙන්න විශේෂ හේතු වෙන පින. ඒකට අමතර කරුණක් මතක් කළොත් අපේ දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයෝ මේ දසමහා යෝධයෝ 10 දෙනාම ඒ තරම් කායික ශක්තියක් තේජවන්ත කයක් පින්වතුනි ලැබලා තියෙන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී ওই 10 දෙනාම කිරිබත් දන් දීලා. ඒ නිසා තමයි ඒ තරම් තේජවන්ත කයක් ඒ 10 දෙනාට ලැබිලා තියෙන්නේ. දැන් කිරිබත් දානය කියන්නේ තාම විශේෂ දානයක්. දැන් මේ පෝරිසාදියා පින්වතුනි රජතුමා වරගෙන යන ඊතරම් කාය බලයක් ලැබුණේ ආන්ගේ නිසයි. ඒතර මම මේ මතක් කළේ පින්වතුනි මිනිස්සු පව් කරගන්නේ පෙරපින් වලින්. පින මොන වගේද කියන එක අපේ පින්වතුන්ට පැහැදිලි කරනවා නම් පොඩි උදාහරණ කිහිපයකින් දැන් එක උදාහරණයක් කියනවා නම් ලංකාවේ පින්වතුනි එක කාලෙක එක හොරෙක් රජ වෙලා තියෙනවා. සතියකට දෙකකට වගේ පොඩි කාලයකට එක හොරෙක් රජ වෙලා තියෙනවා. මේ හොරා දවසක් පන්සලට යනවා. ගියාම තමන්ව අරගෙන යන්න ආපු ඇතා එදා පන්සලට ආවේ නැහැ. ඒ නිසා රජතුමා එළියට ඇවිල්ලා බලනකොට හැම තැනකම පන්සලේ ඇත් රූප හදලා. අර ඇත් රූපයක් ළඟට ගිහිල්ලා රජතුමා අහනවා ඇයි උඹ බලන් ඉන්නේ මට පිට දෙන්නේ නැද්ද අහනවා මාලිගාවට යන්න. දෙමි කාගෙන්ද අහන්නේ අර මැටි ඇත් රූපේ. පින්වත්නි රජුගේ පින මොන වගේද කියලා කියනවා නම් අර මැටි රූපෙට පණ ඇවිල්ලා රජතුමාට පිට දීලා තියෙනවා. එතකොට හිතන්නකො පින මොන වගේද කියලා. අර මැටි රූපෙට පණ ඇවිල්ලා රජුට පිට දීලා තියෙනවා. රජුව මාලිගාවට අරගෙන යන්න. පින කියන්නේ ආන් ඒ වගේ දෙයක්. තවත් උදාහරණයක් මතක් කළොත් අපේ පණ්ඩුකාභය කුමාරයා දවසක් දකිනවා එක සුදු විලඹක් දුවනවා අතුරුදහන් වෙනවා දුවනවා අතුරුදහන් වෙනවා. පණ්ඩුකාභය කුමාරයා දැකලා වේගෙන් දිව ගිහිල්ලා අර විලඹ වල්ල ගත්තා. දැන් කුමාරයා අල්ලගත්තට කුමාරයාගේ අතේ ආයුධයක් නැහැ. ඒ නිසා බිම පොළොවේ අත ගන්නවා මොකක් හරි අතට අහුවේද කියලා බලන්න. අහුුනේ පොල් පිට්ටා. කුමාරයා පොල් පිට අතට ගත්තම පිංගුතුනි ඒ පොල් පිට රත්තරන් කඩුවක් බවට පත් වෙලා. ඒ කඩුව බෙල්ලට තියුවෙන් පස්සේ තමයි විලඹ කුමාරයාගේ වචනයට අවනත වුණේ. මම මේ අපේ පිංගුතුන්ට මේ උදාහරණ කිහිපයක් කිව්වේ මේ සසරෙන් අපි අරගෙන එන පින කොයි තරම් බලවත්ද කියලා පෙන්වන්න. එතකොට ඔය තරම් බලවත් පිනක් අපට විපාක දෙනවා නම් ওই විදියට පිංගුතුනි පව් කරන මිනිසුන්ට පව් කර ගන්නකොට පින් විපාක දෙනවා කියන එක පුදුමයටපත් වෙන්න ඕන කරුණක් නෙමෙයි. දැන් අපි උදාහරණයක් ගමු. ඔන්න කෙනෙක් ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කරනකොට
ඔහු ඒ ප්‍රාණඝාත කරන තාක්කල් ඔහුට විපාක දෙන්නේ නැත්නම් ඔහු පිළිගන්නේ ප්‍රාණඝාතය කරන එක පව් කියලා. පිරිසක් මැදට අපි හිතමු විස සර්පෙක් එනවා. පොල්ලක් අරගෙන හිස තැලෙනකන් ගහනවා. ගහලා ඉවරලා නිකන් ඉන්නෙත් නෑ. දැන් එනේන හැම කෙනාට පින්න තමන් මරපු ආකාරي විස්තර කරනවා. මෙහෙම ගැහුවා අරම ගැහුවා. තව ඩිංගෙන් කනවා මෙහෙමත් ගැහුවා එහෙම කියලා කියනවා. දැන් ওই මිනිහයාට ඊළඟ දවසේ හිස තැලෙන මොකක් හරි කර්මයක් උනේ නැත්නම් ওই මිනිහයා පිළිගන්නේ කවදාවත් මේ සත්තු මෙරට පව් සිද්ධ වෙනවා කියලා. ඊළඟ අපි හිතමු හොරකම් කරන කෙනෙක් ඉන්නවා. හොරකම් කරන කෙනා ඒ හොරකම් කරලා තමන්ගේ හොරකම අහුවෙන්නේ නැති තාක්කල් තමන් හිතන්නේ නෑ හොරකම් කරාට පව් සිද්ධ වෙනවා කියලා. බලන්නකෝ දැන් හොරකම් කරන කෙනාට කොයි තරම් නම් කර්මයක්ද ඔහුට පෙර පිනක්ද ඔහුට විපාක ලැබෙන්නේ. දැන් උදාහරණයක් හිතන්නකෝ දැන් සමහර වෙලාවට මිනිස්සු හොරකම් කරනකොට මම මෙච්චර හොරකම් කරා අච්චර හොරකම් කරනවා මම නම් මේක කරන්නේ මෙන්න මෙහෙමයි කියලා විවිධ උපායවල් පාවිච්චි කර කියනවා. සමහරට උපදෙසුත් දෙනවා. ඔයත් මෙහෙම කරන්න ලියුම මෙහෙම ලියන්න එහෙම ලිව්වොත් නම් අහුවෙන්නේ නැත්තම් මේක නොදා ඉන්න මේ ගාන නොදා ඉන්න ඕක දිව්වට අහුවෙන්නේ නැත්තම් මෙච්චර වැඩි මුදලක් දාලා ඕක ලියන්න ඕක ලිව්වට අහුවෙන්නේ ඔහොම උපදෙසුත් දෙනවනේ. දැන් බලන්න සමහර ඔවුන්ගේ උපායවල් දකිනකොට පින්වතුනි හිතනවා පුදුම නුවණක් නෙමේ මනුස්සයට තියෙන්නේ කියලා. ඒතර ඒ තරම් නුවණක් ඒ මනුස්සයට ලැබුණේ මොකක් නිසාද? පෙර කරපු පිනක් නිසා. හැබැයි පෙර පින පාවිච්චි කළ මොනවද කරගන්නේ? පව්. කාමී වර්ධින හැසිරෙන්නේ අයත් එහෙමයි. සමහර ඉන්නවනේ මිනිස්සු. මම අර ස්ත්‍රියත් එක්කත් හිටියා, මේ ස්ත්‍රියත් එක්කත් හිටියා. මම මේ වෙනකොට මෙපමණ ස්ත්‍රීන් ප්‍රමාණයක් ඇසුරු කරලා තියෙනවා. සමහර මිනිස්සු පාටිත් දානවානේ. මම කොච්චර සතුටින්ද මේ දේවල් කරන්නේ බලන්න. ඊට කවදාවත් පිළිගන්නවද මම මේ කරන්නේ පවක් මට මේ කරන පයෙන් මේ වගේ විපාකයක් ලැබෙනවා කියලා? පිළිගන්නේ. ඒතර බාලයා තමන්ට සංසාරේ ලැබෙන පින් වලින් ඔහු කරගන්නේ මොනවද? තව තවත් මහපව්. ඔවුන් හිතනවා මේ ජීවිතය අපි මේ විදිහට තමයි සතුටු වෙන්න ඕන. එහෙම සතුටු වෙමි. ඒ වගේ දේවල් කරමින්, ධනිය හම්බ කරමින්, පව් කරලා හරි කමන්නේ, ධනිය හම්බ කරමින් ජීවත් වෙන්න ඕන කියලා තමයි හිතන්නේ. හැබැයි ඔවුන් එහෙම පව් කරන කාලේ පව් වලට අභියෝග කරමින් පව් ගැන හිතන්නේ නැතුව ඔවුන් පව් කරගෙන යනවා. අන්තිමේදී බොහෝ කාලයක් සංසාරේ දුක් විඳිනවා. එක උදාහරණයක් මතක් කළොත් කාශ්‍යප භාගතුන් වහන්සේ කාලේ කාශ්‍යප භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා 40 කෝටියක් ධනෙ තියෙන සිටු පුත්‍රයෝ 4 දෙනෙක්. මේ 4 දෙනාටම 40 කෝටියක් ධනෙ තියෙනවා. දවසක් මේ 4 දෙනා කතා වුණා අපි මේ ධනෙ මොනවද කරන්නේ? උන් එක එක්කෙනා එක යෝජනා ගේනවා. එක යාළුවෙක් යෝජනා කළා අපි ධනෙ කැමති ස්ත්‍රීන්ව ගෙන්වාගෙන ඒ ධනෙ කැමති ස්ත්‍රීන්ට ධනෙ දීලා පරදාර කර්මී කරමු. දැන් උන් 4 දෙනාම එකට එකතු වෙලා පරදාර කර්මී කරන්න පටන් ගත්තා. 40 කෝටියක්ම ධනෙ වියදම් කරලා පෞකාරකම කරගත්තා. මරණයටපත් වුණා. මරණින් මතුව ගිහිල්ලා ඉපදුනා වීචි මහනිරේ.
එක බුද්ධාන්තරයක් අවීචියේ පැහිලා අන්තිමේදී අවීචියෙන් ගොඩට ඇවිල්ලා වැටුණා ලෝහ කුඹු කියලා අණු නිරයකට. මොකද මේ ලෝහ කුඹු නිරය කියන්නේ? මේ නිරයේ ස්වභාවය තමයි මේක යකඩ කලයක්. ලෝහ කුඹු කියන්නේ ඒකයි. කුඹ කියන්නේ කලේ, ලෝහ කියන්නේ යකඩ. යකඩ කලයක්. මේක ඇතුලේ තියෙනවා යකඩ රත් වෙලා ජලය වගේ ගලනවා. යමෙක් ඕකට වැටුණොත් අවුරුදු 30000ක් යට යනවා. තවත් අවුරුදු 30000ක් උඩ එනවා. මේ 4 දින අවුරුදු 60000ක් පින්වතුනි ඔය නිරයට වැටිලා අවුරුදු 60000ක් ඔය දුක වින්දා. විඳලා මොහොතකට උඩට ආවා. අකුරු 4ක් කියලා ආයෙමත් නිරයට වැටුණා. නමුත් බලන්නකෝ අර පව් කරන කාලේ කොහොමද පව් කළේ? මදුවා මඤ්ඤති බහලෝ යාව පාපන්න පච්චති. බාලයා පව් කරනකොට හරියට මීපෙනි බොන්න වගේ තමයි පව් කරන්නේ. ඒ තරම් මිහිරි දෙයක් කරන වගේ කරන්නේ. හැබැයි විපාක දෙන පටන් ගත්තම එදාට අතිශයින්ම ශෝක කරනවා. තමන්ට ඒ ජීවිතේ ලැබෙන ඒ දුක කොහොමද පින්වතුනි තමන් දරාගන්නේ? දැන් නිරය දුක මොන වගේද කියලා කියනවා නම් පින්වතුනි අතිශයින්ම භයානකයි. හැබැයි බාලයට ඕක පව් කරන කාලේ තේරෙන්නේ. එනිසා බාලයා තමන්ට සංසාරයේ පිනක් විපාක දෙනකොට බාලයා ඒ පින් වලින් කරගන්නේ මොනවද? පින් වැය කරගන්නේ පව්. හැබැයි ප්‍රඥාවන්තයාට පිනක් විපාක දුන්නොත් ඒ ප්‍රඥාවන්තයා පින කරගන්නේ මොනවද? පින්. බාලයා පින් වලින් පව් කරගත්තට ප්‍රඥාවන්තයා පින් වලින් කරගන්නේ තවත් පිනක්. බාලයට ප්‍රඥාවන්තයට තමන්ට සැපයක් ලැබුණත් ඒ සැපය පාවිච්චි කරන්න පිනකට. එක උදාහරණයක් මතක් කරොත් අපේ පින්වතුන්ට සමහරට අහලා ඇති අසදෘශ මහා දානය. කොසල් රජතුමා දුන්නේ. ওই දානීය හරි අපූර්ව සිදුවීමක් වුණා. ඒ තමයි ওই දාණයට ඇවිල්ලා හිටියා රජුගේ අමාත්‍යවරු දෙන්නේ. එක්කෙනෙක් කාල අනිත් කෙනා ජුන්න. කාල අමාත්‍යවරයා පින්වතුනි අද කාලේ සමහර මිනිස්සු වගේ. රජුගේ පින්කම පටන් ගත් වෙලාවෙ ඉඳලා කරන්න පින්කමට බණින එක. මුකට මේ තරම් මහ ධනියක් වියදම් කරනවද? අපරාධනේ මේ සල්ලි. මුකට මේ ශ්‍රමණයන්ට දන් දෙනවද? දැන් මේව කාලා ගිහිලා කැලවල් වල තැන් වල ඇවිද ඉඳීවි. ගස් යට වාඩි වෙලා ඉඳීවි. අපරාධ මේ මහ ධනයක් වියදම් කරේ කියලා දැන් ඔන්න රජුට බැන ඉන්නවා. කාලා අමාත්‍යවරයා පින්කම දැකලා පව් කරගත්තා. ජුන්න අමාත්‍යවරයා මොකද කළේ? අනේ මේ පින්කම කොයි තරම් වටින පින්කමක්ද? මගේ ජීවිතයේ ලැබිච්ච මහා භාග්යක් මේක. මට මේ ජීවිතේ ලැබිච්ච මහා පිළිසරණ. මෙවන් දානයක් දැක බලා ගන්නත් මං කොච්චර පින් කරලාද කියලා අර පින්කම දැකලා පින්වතුනි අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ওই කාරණාව රජතුමා දැනගත්තා. කාලාමාත්‍යවරයා මෙහිම හිතුවා, ජුන්නාමාත්‍යවරයා මෙහිම හිතුවා කියලා දැනගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් කරුණෝ දැනගත්තම රජතුමා කාලාමාත්‍යවරව රටින් එළෙව්වා. ජුන්නාමාත්‍යවරයාට රජතුමා තමන්ගේ රාජ්‍ය දින 7කට දුන්න සැප විඳින්න අර පින අනුමෝදන් වෙච්ච නිසා.
දැන් ජුන්න අමාත්‍යවරයාට තමන්ගේ රජය දින 7කට දුන්නා කොසල් රජතුමා. දැන් ජුන්න අමාත්‍යවරයා තමයි රජු. දැන් එතකොට රජුගේ සියලු සැප සම්පත් රාජ භෝජනීය රජතුමාගේ අන්තපුරේ ඔක්කොම අයිති දැන් කාටද? ජුන්න අමාත්‍යවරයාට. දැන් හිතන්නකෝ එක මොහොතකට හරි ওই බලවත් රටක ජනාධිපති කෙනෙක් වෙන්න උනොත් සතියකට හරි අපේ මිනිස්සු මොනවා කරයිද? ඇමරිකාව වගේ ජනාධිපති වුණ සතියකට දවල මන්දිරය මොන වගේද බලයි. ජනාධිපතිතුමා යන වාහනේ මොන වගේද කියලා බලයි. එක දවසක් ඒ කියාවි, තව දවසක ප්ලේන් එකේ යාවි, තව දවසක මාලිගාවේ ඉඳීවි. අර සැපේ විඳිනවා. ජුන්න අමාත්‍යවරයා මොකද කළේ? දැන් මට මේ දින 7කින් ආයේ නැවත මයි රජය දෙන්න වෙනවා. මගේ රජය මට දෙන්න වෙනවා. හැබැයි මම මේ සැපය මම පරිවර්තනය කරගත්තොත් සංසාරේ මහා සැපයකට ඒක කොයිතරම් වටිනවද කියලා ජුන්න අමාත්‍යවරයා මොකද කළේ? අර දින 7ේම රජුගේ රාජ්‍ය ධනිය වියදම් කර කර එදින් Tamanටනේ අයිති රජුගේ රාජ්‍ය ධනිය වියදම් කර කර අර දින 7ේම පින්වතුනි මහදම් 7ක් දුන්න භාගතුන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට. ආන්න බලන්න ප්‍රඥාවන්තයාට සංසාරේ පිනක් විපාක දෙනකොට ප්‍රඥාවන්තයා ඊ පිනෙන් මොකද කරගන්නේ? ඊ පිනින් ප්‍රඥාවන්තය කරගන්නේ තවත් පිනක්. ඊ ප්‍රඥාවන්තයාට දුර්භික්ෂේ වුණා. අපි තුමු ප්‍රඥාවන්තේ මැරෙන්න යනවා. මැරෙන්න ගියත් ප්‍රඥාවන්තයා කරගන්නේ පිනක්ම තමයි. මොකද පින පිළිබඳ ප්‍රඥාවන්තයා හොඳට දන්නවා. එක උදාහරණයක් මතක් කළොත් අපි මෙණ්ඩක සිටුවරයා. මෙණ්ඩක සිටුවරයා කියන්නේ විශාඛා උපාසිකාවගේ සීයා. පෙර එක කලෙක මහා ධනවත් සිටුවරයෙක් වෙලා ඉපදුනා. 1000ක් විතර ඉන්නවා සේවය කරන්න. දවසක් එක අනාවැකිකරුවෙක් කියනවා සිටුතුමනි තව අවුරුදු 2කින් දුර්භික්ෂයක් එනවා. ඒ නිසා පුළුවන් තරම් අටකොටු ටික පුරව ගන්න කිව්වා දහන්නේ වලින්. දැන් සිටුවරයා ගෙදර ගිහිල්ලා අවුරුදු 2ක් පුරාවටම අටකොටු ටික පිරෙව්වා. අවුරුදු 2කට පස්සේ දුර්භික්ෂය ආවා. සිටුවරයා මොකද කළේ? අර සියලුම ටික දාසයන්ට කන්න දුන්නා. හැබැයි කන්න දුන්නා දුර්භික්ෂේ නම් ඉවරුණේ නෑ. දැන් එකතු කරගත්ත ඔක්කොම ටික ඉවරයි. සිටුවරයා දාසයන්ට කතා කරලා කියනවා දැන් මෙතනින් එහා පැත්තට මට නුඹලට සලකන්න බෑ. නුඹලා කැමති දිශාවල් වල ගිහිල්ලා ජීවත් වෙන්න කියලා නිදහස් කරා. දැන් සිටුවරයාගේ ගෙදර ඉතුරු වුණේ සිටුවරයාගේ බිරිඳයි ඔවුන්ගේ පුතාගේ බිරිඳයි එක 16කුයි. දැන් ගෙදර ඉතුරු කරගත්තු ටිකත් දැන් ඉවරයි. දවසක් සිටු දීනිය ඇවිල්ලා සිටුවරයාට කියනවා ස්වාමීනි අපේ ගෙදර තියෙන අන්තිම හාල් ටික මේ. ආයි මෙතනින් එහා පැත්තට අපිට කන්න මොනවත් නැහැ. ඉතින් යෝජනා කරලා දැන් ඔන්න එදා බතක් කිව්වා. දැන් මේ ගෙදර උයන අන්තිම කෑම වේල. මේක කාලා ඔක්කොට මැරෙන්න තමයි වෙන්නේ. එදා ගන්ධමාදන පර්වතයේ ඉඳලා පිඟුතුනි පසේ බුදුරජාන් වහන්සේ නමක් මේ ගෙදර පිණ්ඩපාතේ වැඩියා. සිටුවරයා කල්පනා කරා දැන් අද මම මේක කෑවත් මැරෙනවා. මං අද මේක නොකෑවත්
මැරෙනවා. ඉතින් මම මෙවැනි දන් නොදීපු නිසා වෙන්නේ නැති අද මේ වගේ දුකක් මට උරුමුනේ කියලා හිතලා සිටුවරයා මොකද කළේ? තමන්ගේ කොටස පසේ බුදුහාමුදුරන්ට දන් දුන්නා. බිරිඳ මොකද කළේ? බිරිඳගේ කොටසත් පසේ බුදුරජාන් වහන්සේට දන් දුන්නා. පුතත් ඒකම කළා, ලේලිත් ඒකම කරා, දාසයත් ඒකම කළා. දැන් ඔක්කොම තම තමන්ගේ කොටස් ටික දන් දුන්නා. එහෙම දන් දීලා දැන් පසේ බුදුහාමුදුරෝ පර්වතයට වැඩම කළාම සිටුවරයා දැන් හවස් වෙනකොට උදේ ඉඳලම निराහාරව හිටපු නිසා බඩගිනි වැඩි නිසා බිරිඳගෙන් අහනවා අර හට්ටියේ දන් කොඩියවත් ඉතුරුනේ නැද්ද කියලා. ඉතින් බිරිඳ දන්නවා දන් කොඩි තෝරලා දන් දුන්නේ කියලා. නමුත්තර ස්වාමි ගෞරවය නිසා ගිහිල්ලා බත් හට්ටිය පෙරලලා බලනවා. පුදුම ආශ්චර්යයක්, බත් හට්ටියේ පිරින්න බත් එකක් තියෙනවා. සිටුදීනේ කල්පනා කරා දුන්නු දානේ විපාක මේ ජීවිතේම මට ලැබුණා. පින්වත්නි, එදා සිටුදීනේ මුලින් සිටුවරයට දුන්නා. ඊට පස්සේ දුවටයි පුතාටයි දුන්නා, 16ටත් දුන්නා, තමුණුක් කෑවා. බත් හට්ටිය පෙරලලා බැලුවා එක බත් ඇටයක්වත් අඩු වෙලා නැහැ. ඊළඟට තමන්ගේ අවට ගෙවල් වලට කතා කර කර දුන්නා. එක බත් ඇටයක්වත් බත් හටින් අඩු වුණේ නෑ. දුර්භික්ෂ ඉවර වෙනකම්ම පින්වතුනි සිටුවරයාගේ නිවසෙන් මුළු රටටම කන්න දුන්නා. ආන් බලන්න, ඒකයි මම සඳහන් කරේ ප්‍රඥාවන්තයා තමන්ට සසර යම් පිනක් ලැබුණොතින් ඒ පිනින් ප්‍රඥාවන්තයා මොනවද කරගන්නේ? තවත් පින. එවනම් අපිට මේ ජීවිතේ සංසාරෙන් ආපු ඒ පින අපේ ජීවිතේට විපාක දෙනවා. ඉතින් අපි නුවණින් කල්පනා කරලා ඒ විපාක දෙන පින පාපයකට හරවා ගන්නේ නැතුව පුළුවන් තරම් ඒ පින අපි පිනකටම වැය කරන්නට ඕන. මොකද ඔබත් මමත් මේ ඉපදිලා ඉන්න මේ භූමිය, මේ මනුෂ්‍ය භවය සංසාරේ කල්ප ගානකට පස්සේ ලැබෙන අවස්ථාවක්. පින්වතුනි, අපිට සංසාරේ ඕනතරම් මනුෂ්‍ය ජීවිත ලැබී, හැබැයි බුද්ධෝත්පාද කාලයක අපට මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා කියන එක නම් පින්වතුනි තාම දුර්ලභ දෙයක්. එවන් දුර්ලභ ජීවිතයක් අපිට අද ලැබිලා තියෙනවා. අපේ පින්වතුන් බලන්න, අද අපිට මේ ලැබිලා තියෙන රට කොච්චර පින් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? හිතලා බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩ ඉන්න රට. භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්න රට. සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා දෙනමක්ම වැඩ ඉන්න රට. මේ ලංකාවේ යමෙක් කිලෝමීටර 100ක් 200ක් ඇවිද්දොත් භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේලා පින්වතුනි වන්දනා කරලා ඉන්න භාග්‍යයක් තියෙනවා. ඒත් අපි පින්වතුන් හිතනද ඒක කොයිතරම් පිනක්ද? එහෙනම් අපිට මේ ලැබිච්ච අවස්ථාවේ අපේ පින්වතුන් පුළුවන් තරම් අපේ ජීවිතය සංසාරේ නැවත නැවත පින් කරගන්න පුළුවන් වෙන විදිහට ඒ පින්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න වෑයම් කරන්න. ඒකට අපිට ලැබිලා තියෙන හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. පින්වතුනි නිරන්තරයෙන්ම සිල් රකිමි, දන් දෙමි, භාග්‍යවතුන් වහන්සේගේම ධර්ම ශ්‍රවණය කරමි. අපේ ජීවිතය ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් එයයි මේ බුද්ධෝත්පාද කාලේ අපි ලබන ලොකුම ලාභය. ඒ නිසා එසේ කුසල් වඩමින්
එසේ පින් කරමින් තමන්ගේ ජීවිතය කුසලයටම නැඹුරු කරගෙන පිනටම යොමු කරගෙන මේ ජීවිතේ නිවැරදි මාර්ගයටම යන්න ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ මේ බුද්ධෝත්පාද කාලේ උපරිම ඵල නෙලා ගන්නට අපේ ශ්‍රාවක පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා. ඒ සඳහා ප්‍රඥාව ශ්‍රද්ධාව ඉපදේවා. පින්වත් හැම දිනාටම කුසල් සිත්ම උපදවාගෙන කුසල් වඩන්නට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි එහෙමනම් අද දවසේදී මේ උතුම් පූජනීය විහාරස්ථානී වස් කාලය නිමිති කරගෙන කටින පින්කමට සමගාමීව සිදු කරගෙන යනු ලබන ඒ පින්කම් මාලාවේ ඒ තවත් පින්කමක් අද මේ විදියට ආරම්භ කරලා අවසානයේටපත් වෙච්ච අවස්ථාව. විශේෂයෙන්ම අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපට සිහිපත් කළා මේ විහාරස්ථානයේ උන්වහන්සේ ගොඩනගපු විදිය. ඊටාම කෙටි කාලයකින් උන්වහන්සේ මේ කටයුතු සිදු කළ බව. මං හිතන්නේ උන්වහන්සේට ඒ හැකියාව ඒ ශක්තිය උන්වහන්සේගේ ජීවිතය තුළ ලැබිලා තියෙනවා. අපි මේ විහාරස්ථානෙට ප්‍රථම වතාවට වැඩම කළේ ඒ වැඩම කලෙන් පස්සේ දැක්ක උන්වහන්සේ කොයි තරම්නම් වැඩ කොටසක් මේ කෙටි කාලේ පුරාවට සිද්ධ කළ තියෙනවද කියලා. බොහෝ දරුවන්ට දෙමව්පියන් පිළිබඳව හදවතට දැනෙන පරිදි බණ කියමින් දෙමව්පියන් අත්හැරලා දරුවන් දෙමව්පියන්ට වද දෙන්න උත්සාහ කරන සමාජයේ ඒ දෙමව්පියන්ගේ ගුණ දරුවන්ගේ හදවතට දැනෙන පරිදි දේශනා කරමින් උන්වහන්සේ මනා සේවයක් මේ කාලේ රටේ සිද්ධ කරන්නේ. උන්වහන්සේ ඒ කාර්යභාරය තාම හොඳින් සිද්ධ කරමින් ඒ සේවය උන්වහන්සේ බොහෝ දිනාට හිතසුව පිණිස සිදු කරගෙන යන්නේ. ඉතින් අපි උන්වහන්සේට පළමුවෙන් ආශිර්වාදේ කරමු. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ඒ මහා ශාසනික සේවාවන් උන්වහන්සේට නිරුපද්‍රිතව කරගෙන යන්නට ශක්තිය ධෛර්යය සැලසේවා. උන්වහන්සේට කායික මානසික සුවපත් භාවය සැලසේවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එවන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මෙලොවට බිහි කරපු දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එවන් භික්ෂුන් වහන්සේ නමක් මේ සම්බුදු සසුනේ පැවිදි කරපු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් ඒ හැමදිනාටමත් සසර ගමනට නිර්වාණ අවබෝධයටම මේ හැම පිනක්ම උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද මේ පින්කම් මාලාවෙම දායකත්වයේ දරන්නේ අහංගම පදිංචි එම්.බී. කසුන් විරාජ් රණසිංහ පුතුණුවන් ඇතුළු ඒ පින්වත් පිරිස විසින්. විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝ සිහිපත් කළා ඊටාම ශ්‍රද්ධාවන්ත මහත් ඕනෑකමින් පිනට දහමට ලැබිව කටයුතු කරන දායක පින්වත් පිරිසක් බව. ඒ අරමුණ මූලික කරගෙන අද දවසේ දුර බැහැල පළාතක ඉඳලා වුණත් අද මේ විහාරස්ථානෙට පැමිණිලා මේ පින්කම් මාලාවටම මහා ශක්තියක් වෙමින් බොහෝ දිනෙකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙමින් ඒ උදාර පින්කමට එතුමා දායක වෙලා කටයුතු කරන්නට යෙදුණා. එමනම් රැස් කරගත් උදාර කුසල ධර්මයන්ගේ බලයෙන් අපි එතුමාට ආශිර්වාදේ කරනවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. එතුමා විසින් සිදු කරගෙන යනු ලබන සියලු ව්‍යාපාරාදී කටයුතු සාර්ථකව සිදු කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ආශිර්වාදේ කළා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එල්.ආර්. සුනිත්‍රා රණසිංහ මෑණියන්ටත් එම්.බී. රංජිත් ගාමිණී පියාණන්ටත් එම්.බී. දසුන් නුරාජ් රණසිංහ සොහොයුරාටත්
ආශිර්වාදේ කරන මේ හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම එල්ලා රණසිංහ පියාගේ 35 වන ගුණානුස්මරණ පින්කමත් මේ සමගාමීව සිද්ධ කරනවා. එතුමාට පින් අනුමෝදන් කරමින් ඒ වගේම ඒ ජීලීලාවති මෑණියන්ටත් ඇතුළු නම් මිය පරලෝකීය පො හැම දිනාටමත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මේ සීල කුසල් අනුමෝදන් වේවා. මේ උදාාර කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා. හොඳයි. නැවතත් සාදුනාදයක් පවත්වමු. පින්වත්නි, අද දවසේ පැවැත් වූ ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුනේ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින්. උන්වහන්සේට ධර්ම පරිස්කාර පූජා කිරීම මේ අවස්ථාවේ විරාජ් පවුලේ පින්වත් පිරිස වෙනුවෙන් ජෝර්ජ් මහත්මයා විසින් සිද්ධ කරනු ලබනවා. අද දවසේ පවත්වන්නට යෙදුන ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ විරාජ් තරුණ මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සම්බන්ධ වුණු සියලු දෙනාටත් තුනුරුවන් සරණ ලැබේවායි මේ වෙලාවේ ආශිර්වාද කරමින් විහාරස්ථානයේ අද දවසේ ධර්මදේශනානුශාසනාවේ දායකත්වයත් එවැගේම මේ උතුම් වූ ආලෝක පූජාව, එවැගේම ශබ්ද පූජාව, ශබ්ද විකාශන පූජාව සහ සජීවී විකාශය, ඖෂධ පූජාවේ සියලුම බරපැන දරමින් කටයුතු කරපු ඒ පවුලේ පින්වත් පිරිසට විශේෂයෙන්ම අපේ විහාරස්ථානයට අපිට ඊටාම ලෙන්ගතුව කටයුතු කරන විටක මව් කෙනෙක් පිය කෙනෙක් වගේ බොහොම ආදරයෙන් කටයුතු කරන මේ මව්පිය දෙපළටත් එවැගේම විරාජ් තරුණ මහත්මයා එවැගේම මලන නුවන් ඇතුළු ඒ පවුලට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍ර පිරිසටත් මේ වෙලාවේ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. එවැගේම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණුණ පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කමේ බලය අනුශාසන ආනිශංස බලය අපේ පින්වත් හාමුදුරන් වහන්සේට උන්වහන්සේගේ ශාසනය තව තවත් සිද්ධ කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට, රත්නමාලි මහා සෑරදුන්ගේ පිහිට ආශිර්වාදය සැලසේවා. උන්වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මේ ලොවට දායාද කර පින්වන්ත මෞතුමියට පියතුමාට උතුම් වූ නිවන් අවබෝධයේ පිණිස මේ පින පාරමිතාවක්ම වේවායි අපි කියා ප්‍රාර්ථනා කරමු. එවැගේම උන්වහන්සේව පැවිදි භූමියට පත් කළ, උපසම්පදා භූමියට පත් කළ ගුරු දේවයන් වහන්සේලාටත්
උන්වහන්සේගේ ශාසනික මෙහෙවර සිද්ධ කරන්නට ශක්තියක් වන සියලුම දෙනාටත් මේ පින පාරමිතාවක්ම වේවායි නැවතත් සාදුනාදයක් පවත්වමු. පින්කම සඳහා සම්බන්ධ වුණ දායකුණු පින්වත් හැම දෙනාටම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමින් පින්වත්නි අතුරුගිරිය දම්දී අසපු පිම්බිම ආරම්භ කළ දැනට වසර 8ක් පමණ ගත වෙන වෙලාවේ මේ වන විට අපේ විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින අසිරිමත් පත්තිනි මහා සෑරජානන් වහන්සේ බුද්ධත්වයේ අරමුණු කරමින් පාරමී දම් පුරන පත්තිනි මෑණියන් නමින් ලෝකයේ ඉදිවන පළවෙනි මහා සෑය විදිහට බුරුම රටින් වැඩම කළ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් දැනට අඩි 46ක් දක්වා වැඩ නිමා කර ඇති ඒ මහා සෑය අඩි 100ක් කුසට නිමා කර පළඳවනු ලබන අසිරිමත් වූ චූඩාමාණික්‍ය රන්නාලේප කොට මණික් ගල් අතුරා අද දවසේ විහාරස්ථානයේට ඊටාම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුණා. ඔබට මේ දේශනාවෙන් අනතුරුව ඒ උතුම් වූ චූඩාමාණික්‍ය දැක ගැනීමේ අවස්ථාව සුගන්ධ කුටි ඉදිරිපස සූදානම් කළ තිබෙනවා. හැම දිනාටම දැක බලා වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙනවා. හෙට දවසේ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ පූජ්‍යපාද විචිත්‍ර ධර්ම කතික කාව්‍යශ්‍රී කාව්‍ය විශාරද පදලංගල ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් ඒ සඳහා ශ්‍රවණය කිරීමට ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පිං සිතින් හැමදෙනාම සහභාගී වෙන්නට ප්‍රාර්ථනා කරමින් ආරාධනා කරමින් හෙට දවසේ පූජාවයන් සඳහා ඔබට දායකත්වයන් ලබා ගන්නට පුළුවන් 2021 වර්ෂයේ කටින මහා පිංකමේ ස්වාමින් වහන්සේලා 59ක් ආරම්භය සිදු කරන දහවල් සාංගික දානමය පින්කමත් කටින චීවර පූජාවත් ලබන සෙනසුරාදා දහවල් 13 වනදා සිදු කරනු ලබනවා. ඒ සඳහාත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ පූජාවට පිරිකර බාරගත්තු ඇත්තන්ට මේ දින 6 පුරාවටම ඔබේ පිරිකර විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න පුළුවන්. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ නිසාවෙන් අපි සියලු දෙනාටම 13 වෙනිදා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස් 6 පුරාවට රාත්‍රියේ ඔබට පැමිණිලා ඔබේ පරිස්කාරය වෙන් කරවාගෙන විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමකට පූජා කරලා ඔබගේ ගෞරවාන්විත පුද පූජාවන් ඒ අවස්ථාව සඳහා සම්බන්ධ නොවුනත් ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් අපි මේ අවස්ථාවේ සලසා තිබෙන බව සිහිපත් කර සිටිනවා.